සමාජ සංගායනා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය අපි හැම දිනාටම මනවින් දුක් ගෙවීම පිණිස පවතින උතුම් වටිනා ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුරූපව යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ ප්‍රසාද මාත්‍රයක් ඇති කරගත්තත් එයත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒකට හේතුව තමයි ඔහු පැහැදිය යුතු තැන පැහැදීම. අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක් විඳින සත්‍යයට යහපත පිණිස පවතිනවා නම් ඒ යහපත පිණිස පවතින වටිනාම ශ්‍රවණය වෙන්නේ ධර්ම ශ්‍රවණය. අනුත්තරීය ශ්‍රවණ කියලා දැක්වෙනවා ඒ නිසාම. මේට වඩා උත්තරීතර ශ්‍රවණයක් වෙන්නේ නැත්තේ නැහැ. පරම දුර්ලභයි ලෝකයේ තුල සද්ධර්ම ශ්‍රවණය. එනිසාම ධර්ම ශ්‍රවණය කරන ඔබ සදහසිත උපදවාගෙන ඒ කෙරෙහි නැමුණු කන් ඇතිව ඊටමත් ගෞරවාදරයෙන් ප්‍රඥා සම්පන්නව ඒ ධර්මය අහන්නට ඕනේ. ඇසීමෙන් පමණක් ඒ සීමා නොකොට ධාරණය තුළ දරා ගැනීම තුළ එය තවදුරටත් ප්‍රගුණ කළ හැකි පරිදි තබා ගන්නටත් අවශ්‍යයි. ඒ වගේම ප්‍රගුණ කිරීම කියන දේ සිද්ධ කරන්නට අවශ්‍යයි. ධර්මය මේ විදිහට තමන්ගේ ජීවිතයට භාවිත කරනකොට තමයි එය මනා යොදා ගැනීමක් බවට පත්වන්නේ. එලෙස යොදා ගන්න ධර්මය නැතිනම් තමන්ගේ ජීවිතය ඒ විදිහට ධර්මානුකූලව හැඩගස්වා ගැනීම නිසා මෙලවත් පරලොවත් යහපත සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා වගේම මෙලෝ පරලෝ කියන දෙලොවින්ම මිදිලා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගෙන සැනසීම ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පින්නතුනි අපි අපේ ජීවිතයේ දිහාවට හැරිලා බලනකොට අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපි ගවේෂණය කරන්න අඩුයි. අනේ යථාර්ථය නැතිනම් ඌ පරිදි කතාව තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. සාමාන්‍ය ලෝකයාට නොපෙනෙන නමුත් නුවණින් මෙනෙහි කරන්නෙකු විසින් දැකිය හැකි ප්‍රඥාවෙන් ප්‍රතිවේධ කරන්නට පුළුවන් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ අපේ ජීවිතයේ යථාර්ථය නැතිනම් ජීවත් වෙන තැන තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා. ඒ අවබෝධ කරගන්නට විවිධ පර්යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම අතර අපිට ධර්මතා විශේෂෙහි පවත්නා පැහැදිලි කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් ස්කන්ධ ධර්මයන් ආයතන ධර්මයන් ආදී පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඇතැම් දහම් පර්යායන්ගෙදී මේ ධර්මතා පිළිබඳව පැහැදිලි කිරීමක් නොකොට මේ වාසය කරන සත්වයාට පැමිණෙන දුක පිළිබඳව දේශනා කරනවා.
කාමේහි දුක, කාමේහි තියෙන ආදීනවය ඉපදුණු මිනිස්සෙකුට ජීවිතයේ එන්නට පුළුවන් මහා දුක් රැස පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ ආදී සියලුම කාරණාවන් ඉලක්කගත වන්නේ එක තැනකට, ඒ තමයි නිර්වාණය කියන තැනට. එතකොට මේ නිර්වාණය කරා ඉලක්කගත වෙනකොට අර ධර්මතා විශ්ය පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නේ එක තැනක. නැතිනම් ඒ කෙනා ප්‍රධාන වශයෙන්ම ඔහුගේ ප්‍රතිපදාව තුළ තියෙන මූලික අංගයක් ඒ තුළ සම්පාදනය කරගනු ලබනවා. ඒ වගේම අර පුද්ගලයෙකුට ජීවිතේ පැමිණෙන දුක පිළිබඳව සලකා බලන කෙනෙකුවත් ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම තමයි සලකා බලන්නේ. මේ විදිහට පින්නතුනි අපි හොයා බලනකොට අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ ආදී කාරණාවන් අපිට බොහෝ කොට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන පැමිණේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අංගුත්තර නිකායේ දසක නිපාතයේහි දකින්නට තියෙන මේ ගිරිමානන්ද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද තෙරුන් වහන්සේට. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප තත්වයෙන් පසු වන බව භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළාට පස්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන ලෙස පවසා මේ දස සංඥාවන් භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට වදාළේ. ඒ දස සංඥාවන් නම් අපි වැඩි යුතු, අපි ප්‍රගුණ කළ යුතු, අපි ලෝකයේ පිළිබඳව දැකිය යුතු ආකාරයන් 10ක්. ඒ ආකාරයන් 10 ඉතාමත් විශේෂයි. ඒ ආකාර 10 අපිට බුදු ශාසනයක ලැබිය හැකි, දැකිය හැකි ප්‍රධානම සංඥාවන් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සරල ලෙස හඳුනා ගැනීම කියන දේ තුළින් අපි සංඥාව කියන දේ අර්ථ ගන්නවා. ඒ හඳුනා ගැනීම කියනකොට අපි අනිත්‍ය සංඥා කියනවා. අනිත්‍ය ලෙස අපි ග්‍රහණය කර ගැනීම, අනිත්‍ය ලෙස හඳුනා ගන්න බව. ඒ කියන්නේ සලකුණු වශයෙන් අපි ලෝකේ ස්වභාවය සලකුණු කොට තබනවා අනිත්‍ය වශයෙන්. ලෝකේ ස්වභාවය අපි සලකුණු කොට තබනවා අනාත්ම වශයෙන්. ලෝකේ ස්වභාවය අපි සලකුණු කොට තබනවා අසුභ වශයෙන්. අනේ වගේම ලෝකේ ස්වභාවය සලකුණු කොට තබන තවත් එක ආකාරයක් තමයි පින්නතුනි ආදීනවය කියලා කියන්නේ. නිසා ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අපි මේ දස සංඥා පිළිබඳව කතා කිරීමේදී අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ආදීනව සංඥාව. ආදීනවය. ආදීනව කියනකොට අපි දන්නවා යම් පමණකට සුදු සමය තුළ ආදීනවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවලදී මේ ආදීනවය පිළිබඳව පැහැදිලි කරනවා. අස්සාද ආදීනව නිස්සරණ කියලා පැහැදිලි කිරීමේදී ලෝකේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ලෝකේ ආදීනවයක් තියෙනවා. ආදීනවෙන් නික්මීම වශයෙන් තිබෙන නිස්සරණයක් තියෙනවා. ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය. එතකොට ආදීනවය කියලා කියනකොට අපි පීඩාවටපත් වීම. නැතිනම් ඒ තුලින් අපි ලබන අයහපත් ප්‍රතිවිපාකයන් තමයි ආදීනවේ විදිහට හඳුන්වන්නේ. රූපේහි ආදීනව තියෙනවා, වේදනාවේ ආදීනව දේශනා කළා, සංඥාවේ ආදීනව දේශනා කළා, සංස්කාරයේහි ආදීනව දේශනා කළා, විඥානයේහි ආදීනව දේශනා කළා. එතකොට ආදීනව මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්මයන්ගේ දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආදීනවය පිළිබඳව අපිට බුදු දේශනාව තුළ විග්‍රහ වන ආකාරයන් විවිධ ස්වરૂපව දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රථම ධානයේහි ආදීනව දකින්න නිසා තමයි ဒုတိ ධානය උපදවගන්නේ. ဒုတိ ධානයේහි ආදීනව දකින්න නිසා තමයි තෘතිය ධානය උපදවගන්නේ. එතකොට එහි තියෙන දුර්ගුණයක් නැතිනම් එහි තිබෙන පීඩාවක්, එයින් ලැබෙන පිළීමක්, එහි තිබෙන අවර්ණවත් භාවයක් පිළිබඳව සිහිපත් කොට තේරුම් ගැනීමක් තමයි පින්නතුනේ අපි දකින්නේ විශේෂයෙන්ම ආදීනවයක් කියන එක තුළ.
ආදීනවේ සංඥාවක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන දෙයක්. අපේ හිත පිළිබඳව අපි කොහොමද සකස් කරගන්නේ, අපේ හිත හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරනකොට අපි පසුගිය දේශනාවන් තුළ කතා කළා හිතට පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නට ඕනේ, නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නට ඕනේ කියලා. එතකොට අන්න ඒ බඳු ධර්මයන් කිරීමේදී ඒ ආදීනවයේ පිළිබඳව අපි විශේෂයෙන්ම සලකා බලනකොට ආදීනවය විවිධ පැතිකඩවල් වලින් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ තැන්වල බුදුරජාණන් වහන්සේ අපි ඉහත දැක්වූ විදිහටම ආදීනවය පිළිබඳව අපිට විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ වචන වලින් අපිට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාද ආදීනව නිස්සරණ කියනකොට එතන ආදීනවය පිළිබඳව අපිට දේශනා කරලා තියෙනවා වගේම ඇතැම් අවස්ථාවලදී මේ ආදීනව පිළිබඳව සලකා බැලීම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. මොකද සිතට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්නටත් පග්‍රහ කළ යුතු තැන පග්‍රහ කරන්නටත් අවශ්‍ය වෙනකොට ආදීනවයේ දැකීම ඉතාම වැදගත් කාරණාවක්. මොකද ජීවිතයේ ආදීනවය දකින්න කෙනෙකුට තමයි නිස්සරණයක් අවශ්‍ය වෙන්නේ. ආදීනවයක් නොදකින කෙනෙකුට කවදාවත් නිස්සරණයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ලෞකික ප්‍රතිපදාව තුළ වුණත් එයාට ආදීනවය දැකීම අත්‍යවශ්‍ය දෙයක්. ලෝකෝත්තර ප්‍රතිපදාවකට එළඹෙන්නට ලෝකෝත්තර ප්‍රතිපදාවක් පටන් ගන්නට කෙනෙකුට යොමු වන්නේ ලෞකික පැවැත්ම තුළ එයා දකින ආදීනවයක් නිසා. ඒ නිසා මේ ශාසනයේ ආදීනවය දැක්වීම කියන එකට හිමි වෙන්නේ ඉතාමත් ප්‍රධාන තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආස්වාදය ස්වල්පයයි. ආස්වාදයේ තියෙන නිසා තමයි සත්වය මේ රූපාදීෙහි ඇලෙන්නේ. හැබැයි ආදීනව බහුලව තිබෙනවා. ආදීනවේ තිබෙන නිසා තමයි සත්වය මේ පිළිබඳව රූපාදීෙහි කලකිරෙන්නේ කියලා. ඒ නිසා අපිට මේ ආස්වාදයක් ආදීනවයක් පිළිබඳව කතා කළොත් මේ මාතෘකාව බොහොම ප්‍රධාන මාතෘකාවක් හැටියට සැලකමින් විශාල වපසරියක අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. එක ආයතන විදිහට, ස්කන්ධ විදිහට, ධාතු විදිහට මේ ආදී ධර්මයන්හි තිබෙන ආදීනවය කියලා කියන්නේ මොකක්ද කියන එක පටිච්චසමුප්පාද ධර්මයක් විදිහට අපිට ජරා මරණ, ජාති ජරා මරණ දුක උපදවන තැනට එනකොට ඒ ආදීනවයක් විදිහට ඒක සකස් වන ආකාරය, ඒ ආදීනවේ නැති කිරීම පිණිස අපි කටයුතු කළ යුතු ආකාරය මේ ආදී ලෙස ආදීනවය ගැන හිතනකොට ආදීනවය පිළිබඳව අපි සලකා බලනකොට ඉතාමත් විශාල වපසරියක අපිට ආදීනවය ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ඉතාමත් විශාල වපසරියක අපි ආදීනවය ගැන කතා කරනකොට දැන් ආදීනව සංඥාව පිළිබඳව අපි විමසා බැලුවොත් මොකද්ද මේ ආදීනව සංඥාව කියලා කියන්නේ? ආදීනව වශයෙන් අපි හඳුනා ගන්නවා නම් ලෝකෙ කොහොමද අපි ආදීනව වශයෙන් හඳුනාගන්නේ කියන එකත් මෙතනදී සලකා බැලීම වැදගත් වෙනවා. එතකොට මේක එක පර්යායක් නැතිනම් එක ක්‍රමයක් අපි සාකච්ඡා කරන ආදීනව පිළිබඳව අපි හඳුනා ගන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ මෙතනදී මේ සම්මුතිය තුළ කෙනෙකු සාමාන්‍යයෙන් ඇති කරගනු ලබන ආදීනවයක්. එතකොට මේ ආදීනවය කොහොමද? අරඤ්‍යගතෝ වා, රුක්ඛමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා, ඉතිපටි සංචිත්තති. යම් කිසි කෙනෙක් ආරණ්‍යයකට හෝ ගහක් මුලකට හරි හිස් ගයකට හෝ නැතිනම් විවේක ස්ථානයකට ගියාට පස්සේ එයා මේ විදිහට කල්පනා කරනවා. ඉතිපටි සංචිත්තති. මේ විදිහට සලකා බලනවා. කොහොමද බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ? මේ කය බහු දුක්ඛෝ, බොහෝ දුක් ඇති දෙයක්. බහු ආදීනෝ, බොහෝ වූ ආදීනව ඇති දෙයක්. එතකොට මේ කයෙහි විවිධ වූ ආබාධ උපදිනවා. මේ කයේ විවිධ වූ ආබාධ උපදිනවා. චක්කු රෝගෝ, ඇස් රෝග උපදිනවා. මේ කය පරිහරණය කරනකොට ඇස් රෝග උපදිනවා. දැන් අපි අනිත්‍ය ගැන කතා කළා, අපි අනාත්මය ගැන කතා කළා. එතකොට අනිත්‍ය අනාත්ම පිළිබඳව කතා කරනකොට අපි දැක්කා අපි කතා කළේ ධර්මතාවයන්. රූපය කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. වේදනාව කියලා කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක්. සංඥාව, සංකාර, විඥාන මෙබඳු ලක්ෂණ තියෙන මෙබඳු වූ ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි.
ආත්ම ලක්ෂණයක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ කිසි සාරවත් බවක් නැත්තේ නැහැ. ඒ ආත්මවත් බවින් අසාරයි. එතකොට ඒ ආත්මවත් භාවයක් ඒ තුල දකින්නට නෑ කියලා කියනකොට ඒ කෙනාට එතන ඉපදුනා ධර්මතා පිළිබඳව නුවණක්. ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මතාවයන් පිළිබඳව නුවණක් ඉපදුනා. හැබැයි මෙතනදී සලකා බලන්නේ මෙතනදී වැදගත් වෙන්නේ ඒ ධර්මතා පිළිබඳව සලකා බැලීමකට වැඩිය ආදීනවේ පිළිබඳව සලකා බැලීමක්. ඇයි මේ කයෙහි ඇලුණු කයෙහි läගුණු තැනැත්තෙකුට කවදාවත් මේ ධර්මය ප්‍රතිවේධ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කයත් එක්කම ජීවත් වෙලා මේ කය සාරවත් දෙයක් හැටියට කල්පනා කරන ඒ වගේම මේ කයෙන්තර මනසක් නැති කෙනෙකුට මේකේ ලස්සන මේකේ පිනවීම මේකේ පැවැත්ම විතරක් හිතන මිනිස්සෙකුට ආදීනවයක් පේන්නේ නැති වෙනකොට එයාගේ සම්පූර්ණ මේ දෘෂ්ටි කෝණයම වෙනස් වෙනවා. දැන් මේකෙන් කියන්නේ අපි මේ හැම වෙලාවකදීම මහා අසුභවාදී වෙලා මේක හැම වෙලාවකදීම මහා දුකක් කියන එක තුළ වාසය කරමින් මහා කලකිරලා ඉන්න කියන එක නෙමෙයි. අසෘතවත් පුතඥයාගේ ලක්ෂණය තමයි එයා කායානුපස්සනාව වඩන්න ගියත් එයා කය පිළිබඳව බැලුවත් එයා මේ කයේ කලකිරනවා. නැතිනම් මේ කයේ කලකිරනවා කියලා කියන්නේ ඒ කලකිරීම අර ආර්ය කලකිරීම නෙමෙයි අනාර්ය විදිහට මේක ප්‍රතික්ෂේප කරන තැනට කලකිරනවා. හැබැයි දැන් අපි ආදීනවයක් වඩන්නේ ඇයි? අපිට ආදීනවයක් මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක තමයි මෙතනදී වැදගත් වෙන දේ. අපිට ආදීනව සංඥාවක් වඩන්න අවශ්‍ය වෙන්නේ ලෝකයේ තුල අප්‍රමාද සංඥාවක් උපදව ගන්න ගියා. එහෙම නැත්නම් මම ලෙඩ වෙයි. මේ ඉන්න කෙනා ලෙඩ වෙනවා කොහොමත් කියන එකෙන් බයෙන් ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඒ ගැන හිත දුක් වෙන්න නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මොකටද? මෙච්චර අස්ථාවර කයක් අපිට ලැබිලා තියෙන්නේ. මේක මට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් කමක් නැති කයක් ලැබිලා තියෙන්නේ. ඒ බඳු කයක් ලැබුණු අද දවසේදී මම අප්‍රමාදී වෙන්නට ඕන. ඒ බඳු කයක් ලැබුණ අද දවසේදී මම හැකිතාක් අප්‍රමාදී වන්නට ඕන. එතකොට මේ කායික දුක, මේ ලෙඩවීම නැමැති මේ දුක, මේ ආදීනවය ඉක්මවා යන විදිහට මම මෙතනින් නිස්සරණයකට පත්වන්නට ඕන. ඒක තමයි වැදගත්ම දේ. මම මෙතනින් නිස්සරණයකට පත්වන්නට ඕන. ආදීනවය දකින්න වගේම නිස්සරණය ඊට පස්සේ තියෙන්නේ. මේ කයෙන් මම මිදෙන්නට අවශ්‍යයි. මේ වගේ ආදීනව සහිත තැනක ජීවත් වෙන්නේ. ඉතින් මේ ආදීනවයන්ගෙන් නොමිදුනොත් මට තවදුරටත් මේ දේවල් විඳින්න වෙනවා. එහෙනම් මේ ආදීනව මං කරා එන්න පුළුවන් තැන, එන්න පුළුවන් සීමාව මොකද්ද කරන්න ඕන? ඒ සීමාව ඉක්මවා යන්නට අවශ්‍යයි. ඒ සීමාව අයින් කරලා දාන්න ඕන. අන්න ඒ දේ සඳහා තමයි යා මේ ආදීනවේ බලන්නේ. නැතිනම් ජීවිතේ දිහා අසුභවාදීව බලාගෙන ඉඳලා මොකක්වත්ම කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා මහා කලකිරීමකින් ඉඳලා දුකයි කියලා මැරලා යන එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. යථාර්ථයට මුහුණ දෙනවා කියන එක ගැන. දැන් නැව ගිලෙනකොට ගිලෙනවා කියලා දන්නවනම් අපිට පුළුවන්කම තියනවනේ ඒකෙන් මිදෙන්න, ඒකෙන් නිදහස් වෙන්න, අපිට බේරෙන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න. හැබැයි නැව ගිලෙනකොට ගිලෙනවා කියලාවත් දන්නේ නැතුව අපි වීණා වාදනය කර ඉන්න යනවා නම් මොකද වෙන්නේ? ගිලෙනකොට තමයි දන්නේ. අපිට ඒකට ලෑස්තියක්වත් වෙන්න වෙන්නේ. ඒ වගේ තමයි ජීවිතය කියන දේ අපි යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්නට ඕනේ. යථාර්ථයේ තේරුම් ගත්තට පස්සේ අපිට ඒකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ කවදාවත් මැරෙයි කියලා හිතාගෙන ඉන්නේ නැති. ඔබ ඊටමත් ආදරෙන් ඉන්න, ඔබ කවදාවත් මැරෙයි කියලා හිතාගෙන ඉන්නේ නැති ඔබේ ළඟම කෙනෙක්, දරුවෙක් හරි මව්පියා හරි කවුරු හරි ළඟම කෙනෙක් එකපාර හදිස්සිය මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? ඔබට මොන තරම් දුකක් ඔබේ ජීවිතේට එයිද? ඔබට දරා ගන්න බැරි තරම් දුකක් ඔබ කරා එයි. ඇතැම්විට සිහි මුර්ජා වෙන දුකක් ඔබට එයි. ඔබේ ජීවිතය ගැන එපා වෙන දුකක් ඔබට ලැබෙයි. ඇයි? ඔබ ඒකට සූදානම් නැහැ. යම් වෙලාවක කාලයක් තිස්සේ බොහොම අසනීප තත්ත්වයකටපත් වුණ, කාලයත් එක්ක ලෙඩ වුණ, රෝගාතුර වෙලා ඉන්න කෙනෙක්, කොයි වෙලේද කියලා නැතුව ඉන්න කෙනෙක් මරණයටපත් වෙනවා. බොහෝ කාලයක් තිස්සේ කෙනා ඒ විදිහට තමයි හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබට අර කෙනා මරුණා හා දුකත් මෙතන දුකත් අතර වෙනසක් නැති වෙයිද? වෙනසක් තියෙනවා.
ඇයි වෙනස තියෙන්නේ? මේකට ඔබ මානසිකව සූදානම් වෙලා හිටියා. මේකට ඔබ මානසිකව සූදානම් වෙලා හිටියා. මේක වෙන්න පුළුවන්කම තියෙනවා. කොයි වෙලේ හරි මේක වෙයි. එතකොට මේක කොයි වෙලේ හරි වෙයි කියන එක තුල ඔබ ඒකට සූදානම් වෙලා හිටියා. අතනදී ඔබ සූදානමක් තිබුණේ නැහැ. එතකොට සූදානමක් නැති වෙනකොට ඒකෙන් ඔබේ ජීවිතයට ගෙන ආපු ආදීනවය බොහොම වැඩි වුණා. සූදානමක් තිබුණ තැනදී ඔබට ගෙන ආපු දුක එතන සාපේක්ෂව අඩු වුණා. දැන් මේ ධර්මයේ කතාවක් නැතිව ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතුව මේ සාමාන්‍ය ජීවිතය තුළ ඔබට එන්න පුළුවන් දෙයක්. ඔබේ ජීවිතයට ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඔබට මහා ලොකු ධර්මඥානයක් නැති වුණත් ඔබේ ජීවිතයේ අවබෝධයෙන් කටයුතු කිරීම තුළ ඔබට පේනවා දුකේ අඩු වැඩි බවක් නිර්මාණය වෙනවා කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිට කැටයම් කරලා තිබුණත් අසුචි පුරවලා නම් ඇතුලේ තියෙන අසුචි කියලා දැනගෙන ජීවත් වෙන්න කියන එක. ඒ කියන්නේ ඒ වචන ටික නෙමෙයි මම පාවිච්චි කරන්නේ. නමුත් අපිට දේශනා කළේ මේ විදිහට තමයි. මේක තමයි යථාර්ථය. මේක අසුබයි. මේකේ ආදීනවයක් තියෙනවා. මේක දැනගන්නට ඕනේ. මේක දැනගෙන ඉන්නකොට තමයි අපිට ඒ පිළිබඳව නොයල්මක් ඇති වෙනව සහ මිදෙන්න මාර්ගයක් අපි හොයන්නේ. එහෙම නැතුව මේකම සාරවත්යක් හැටියට අපි මේකම ඇදගෙන වැටිලා නම් ජීවත් වෙන්නේ. මේ මත läගගෙන නම් අපි ජීවත් වෙන්නේ. පින්නතුනේ අපිට කවදාවත් ඕකේ ඇත්ත පේන්නේ නෑ. යථාර්ථයක් පේන්නේ නෑ. කවදාවත් නිදීමක් නෑ. ආපහු දුක ගෙනල්ලා දෙන තවත් තැනකටපත් වීම මිසක දුකෙන් මිදීමක් ගැන නම් කිසිම කලක කිසිම විදිහකින් අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා අපිට ආදීනවේ මෙනෙහි කළ යුතු වෙනවා. මේ ආදීනවේ මෙනෙහි කරන එක යම් දෙයක ආදීනවේ පිළිබඳව අපි සලකා බලන එක ආදීනවේ පිළිබඳව කල්පනා කරන එක අපි හිතුවට මේ බොහොම සරල කරුණක් කියලා. දැන් මේක හිතේ කෙලෙස් දුරු කරන්න කෙලෙස් විනයනයට තියෙන ප්‍රධානම දෙයක්. ඇලීම දුරු කරන්න ඕන නම් ඔබ කල යුතු වෙන්නේ ආදීනවේ ගැන සිතීම. ගැටීම දුරු කරන්න ඕන නම් ඔබට ප්‍රායෝගිකව භාවිත කළ හැකි දේ වෙන්නේ ඒකේ ආදීනවේ පිළිබඳව මෙනෙහි කිරීම. ආදීනවේ දැක්කොත් තමයි ඔබට ගැටීම තුල මෛත්‍රිය වඩන්නත් ඇලීම තුල අසුබේ පැත්තට ඔබේ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සෑම තැනකම මේ සම්බන්ධීකරණය සිද්ධ කරලා තියෙන්නේ කොමක් මතද? මේ සම්බන්ධීකරණය සිද්ධ කරලා තියෙන්නේ ආදීනවේ කියන දේ තේරුම් ගැනීම තුළ. එනිසා ආදීනවේ බැලීම ඉතාම වැදගත් වෙනවා. ආදීනවේ අනුව මෙනෙහි කිරීම ඉතාම වැදගත්. සෑම දෙයක්ම ආදීනවයට අනුරූපව ආදීනවේ අනුව බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි අපි පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. අපි අද මේ කයක් තියාගෙන අපි ජීවත් වෙන්නේ කවදාවත් ලෙඩ නොවන අය හැටියටනේ. අපි ජීවත් වෙන්නේ කවදාවත් ලෙඩ නොවන අය හැටියට. අපි හිතන්නේවත් නැහැ මම ලෙඩටපත් වෙයි කියලා. අපි ඕන තරම් ලෙඩ වෙච්ච මිනිස්සු දකිනවා ජීවත් වෙනකොට. හැබැයි මගේ හෙට දවස මේක වෙයි කියලා හිතන්නත් අපි බයයි. නොවි තියනවද? නැහැ. ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. මොන තරම් පීඩාවක් තිබුණත් සමහර වෙලාවට අපි දකිනවා තමන්ගේ මානසිකව ලෙඩවීම කියන තැනට සූදානම් නොවුන ඇත්තෝ ලෙඩවීම කියන ධර්මයේ තමන් කරා එනකොට මොන තරම් ඒකෙන් පීඩාවටපත් වෙනවද කියලා. ඇතැම් විට සියද විනාශා ගන්න උත්සාහවත් වෙනවා. ඒ තමන් ඒකට සූදානම් නැහැ. ඒ තුල ඇද වැටෙනවා. ලෙඩවීම හැමුවේ තමන් පරාජයටපත් වෙනවා. ඒ නිසා අපි ජීවත් වෙනකොට මෙන්න මේ ධර්මය ඉක්මවන්නට අපි කල්පනා කරන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේකේ යථාර්ථය හරියට තේරුම් අරගෙන ඉන්න. මේක කොහොමද වෙන්නේ? කොහොමද පවතින්නේ? මොන වගේ දේවල්ද අපිට එන්න පුළුවන් කියන එක පිළිබඳව ඒක අවබෝධයෙන් පසු වෙන්න. ඒකට මානසිකව සූදානම් වෙන්න. සූදානම් වෙන්න කියලා කිව්වේ ලෙඩ වෙන කයක් ඇතිව. ඒ ලෙඩවීම මත හිතත් ලෙඩ කරගන්නේ නැතුව හිත ලෙඩ නොවි පවත්වා ගන්න අපිට අපේ හිත සකස් කරගන්න අවශ්‍යයි. අන්න ඒ නිසා මේකේ ආදීනවය ගැන ඔබ නිරන්තරයෙන්ම සිහිපත් කරලා දෙන්න. ඔබ මතක් කරලා දෙන්න මේක කොහොමද ආදීනවය කියන දේ එන්නේ ආදීනවයටපත් විය හැකි ක්‍රමය මොකක්ද කියන එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සිහිපත් කරලා දෙන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා ආදීනවය ගැන හිතනකොට පින්නතුනේ අපිට විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ලක්ෂණයන්ගෙන්
අපිට ආදීනවය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද? මේ කයේ විවිධ වූ ආබාධ උපදිනවා. තිමස්මින් කායේ විවිධ ආබාධා උපජ්ජන්ති. මේ කයේ විවිධ වුණ ආබාධ උපදිනවා. මොනවද? චක්කු රෝග, ඇස් රෝග උපදිනවා. ජීවත් වෙනකොට අපිට ඇස් රෝග කොච්චර හැදෙන්න පුළුවන්කම තියනවද? අද අපි මේ මගේ ඇහැ කියලා අපි ඇහැ තියාගෙන ඉන්නකොට ඇස් ඇති මිනිස්සෙකුට ඇස් නිසා කොච්චර දුක එන්න පුළුවන්කම තියනවද? ඉපදුණු දවසේ ඉඳලා මරණයටපත් වෙනකම්ම මිනිස්සෙකුට ඇස් නිසා කොච්චර දුක් පීඩා එන්න පුළුවන්කම තියනවද? අපි දන්නවා ඇස් ලෙඩ කියලා හැදෙයි, ඇස් නොපෙනී යන ස්වභාවයටපත් වෙයි, ඇස්වල පිළිකා හැදෙයි, ඇස්වල සුද එයි, මේක නොපෙනෙන බවටපත් වෙයි. පෙනීමට සාපේක්ෂව අපි කල්පනා කර කර ඉඳලා අනේ දැන් මගේ ඇස් දෙක පේන්නේ නැහැ නේ කියලා අපිට දුක් විඳින්න පුළුවන්කම ලැබෙයි. ඇහැක් නිසා මිනිස්සෙකුට මොනතරම් දුක් වේදනා එන්න පුළුවන්ද? දැන් චක්කු රෝගෝ කියනකොට ඇස් රෝග අපිට උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කයේ තියෙන ආදීනවය ගැනනේ බලන්න කියන්නේ. ඒකට දැන් චක්කු රෝගෝ කියනකොට ඇස් රෝග හැදෙන්න පුළුවන් කියනකොට ඔබ දැන් හැදෙන්න පුළුවන් ඒ රෝග පීඩාදිය පිළිබඳව හොඳින් සම්මර්ෂණය කරන්න. දැන් අපි දන්නවා භාවනා කරනකොට ඇතම් කෙනෙක් ඉන්නවා යාන්ට සමත නිස්කෘත භාවනාවන් එක දිගටම පුරුදු කරගෙන ගිහිල්ලා අර ඒ කියන්නේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයන් ඇති කරන විතර්ක සංසිඳවන කර්මස්ථාන වඩන්න අපහසුයි. ආනාපාන සතිය වගේ භාවනාවකට හිත තියන්න ගියාම මේක පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වෙනවා අර මානසිකාර නිශ්චිත භාවනාවක් වඩන්න. ඒ කියන්නේ දැන් අනුස්සතියක් වගේ දෙයක් වඩන්න. එතකොට දැන් මෙතනදී ආදීනව සංඥාව කිව්වහම අපි ආදීනවය පිළිබඳව මෙනෙහි කරනවා. ආදීනවානුපස්සනාවක් කරනවා. එතකොට මේ ආදීනවේ අනු අපි බලනකොට නැවත අපි බලන්නේ දැන් චක්කු රෝගෝ කිව්වහම ඇසේ ඇහැට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග පිළිබඳව බලනවා. දැන් මේ ඇහැ අපි මගේ ඇහැ කියලා හිතාගෙන ඉන්නවා. මේ ඇහැට මෙච්චර ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියනවානේ. ඔබ හොඳට හිතලා හොඳට මවලා බලන්න ඒක Tamanටම හැදෙන්න පුළුවන්කම. ඇස් නිසා කොච්චර මිනිස්සුන්ට වේදනාව පැමිණෙන්න පුළුවන්කම තියනවද? ඔය ඇහැට ඉන්දිකටු ඇනෙනකොට, ඔය ඇහැට උල් ඇනෙනකොට, ඔය ඇහැට එක දේවල් වැටෙනකොට, සතුන් විසින් ඒ කාලා දානකොට මොනතරම් ඔබට ඇහැ නිසා ජීවිතයකට ආදීන වෙන්න පුළුවන්කම තියනවද? අනන්ත සසරේ ඔබ ඇස් නිසා කොච්චර දුක් විඳලා ඇද්ද? ඇස් සම්බන්ධව වෙදහෙදකම් කරන රෝහලකට ගිහිල්ලා වාට්ටුවකට ගිහිල්ලා ඔබ බලාගෙන හිටියොත් ඔබට පෙනේ මිනිස්සුන්ට ඇස් නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා. ඒ සෑම දුකකටම අපි උරුමකම් කියලා තියෙනවා. අපිට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. හෙට දවසේදී අපේ ජීවිතෙත් ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. අද හොඳට රූප බලන ඔබට හෙට දවස වෙනකොට ඔබේ ඇස් නොපෙනී යන්න පුළුවන්කම තියෙනවා. මේක කියන්නේ මෙහෙම හිත පසුතැවෙන්න කියලා නෙමෙයි. මෙහෙම කියන්නේ මේක ගැන හිත බයෙන් ජීවත් වෙන්න කියලා නෙමෙයි. හෙට වෙනකොට ඔබ ඇස් නොපෙනී යන තැනට ඔබපත් වුණොත් ඔබ ඒකට සූදානම් වෙලා දින්නේ කියලා ඔබ දිහාම හැරිලා බලන්න. ඒ වගේම මේ වගේ ලෙඩ හැදෙන කයක් නේද මම උරුම කරගෙන ඉන්නේ. මේක මට වළක්වන්න පුළුවන් තැනක නෑ නේද කියන එක ගැන ඔබ ටිකක් ඔබ පිළිබඳවම කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බැලීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ මත ඇද වැටීම නෙමෙයි. පශ්චාත්තාපය නෙමෙයි. අර අපි කියන්නේ නෙගටිව් තින්කින් නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක වැටිලා මේක මං කොයි වෙලේ මෙහෙම වෙයිද දන්නේ නැහැ කියලා බයෙන් තැති ගැනීමෙන් ඉන්න එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඔබ ඇස් පිළිබඳව හොඳට මෙනෙහි කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ධර්ම මාර්ගයට, නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැත්තට, ඇස් රෝග වලින් මිදෙන පැත්තට ඇති වෙන පොසිටිව් තින්කින් එකක් පිළිබඳව. ධනාත්මක චින්තනයක් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. ධනාත්මක චින්තනයක් කියලා කිව්වේ අපි දන්නවා මේ ඇහැ මම කියලා මගේ කියලා අපි දැඩිව ග්‍රහණය කරගෙන අල්ලගෙන ඉන්නකොට අපිට ඒක මොන තැනට අපි ඇදලා දාන්න පුළුවන් වේද කියලා. මොන දුකක් අපිට ගෙනල්ලා දෙන්න පුළුවන් වේද කියලා. හැබැයි දැන් අපි බලනකොට ඇහැ පිළිබඳව අවබෝධයෙන් යුක්තව ඉන්නකොට අපි ඒක ගැන තේරුම් අරගෙන ජීවත් වෙනවා. මේක මේ වගේ දුක් උපදවන දෙයක්. මේ කය කියනකොට මේ මම මගේ කියලා මේක මේ සතුටු වෙන්න ඕන තැනක් එහෙම නෙමෙයි. කවුරු හරි මේ කය අරගෙන
එක මොහොතක්වත් සතුටු වෙනවා නම් මම හරි ආරෝග්‍ය සම්පන්නව ඉන්නවා මම ලෙඩ නොවන කෙනෙක් කියලා සතුටු වෙනවා නම් ඒක ඒ කෙනාගේ බාල බව හැර වෙන මොකද්ද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. එනිසා අපි බාලයෙක් වෙන්න අවශ්‍ය නැති නිසා තමයි බලන්නේ මේ විදිහට. මේ විදිහට බලන්නේ ඊට වඩා මත්ෙහි කලයුත්තක් තියෙන නිසා. මේ ලෙඩවීම ඉක්මවා යන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන නිසා අපි මේක බලන්නේ යථාර්ථයේ තේරුම් අරගෙන මේක ඉක්මවා යන්න. එනිසා ඒකයි කිව්වේ මූලික පදනම. නැතිනම් ලෝකයේ ඇත්ත తත්වය අපි වටහාගෙන තියෙන්න ඕනේ. බොරු සුරංගනා අදහසක සුරංගනා ලෝකයක ජීවත් වෙනවට වැඩිය හරිම පහසුයි අපි ඇත්තටම වෙන්න පුළුවන් දේවල් පිළිබඳව හරියට තේරුම් අරගෙන වාසය කරනවා. එතකොට අපිට පේනවා නම් ලෙඩ රෝග කියන එක ඕන වෙලාවක ඕන මොහොතක මගේ ජීවිතේට එන්න පුළුවන් කියන එක පින්තුනේ ඒකම තමයි අපිට ලබා ගන්න පුළුවන් ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය මාර්ගය උත්පාදනය කරගන්න පුළුවන් පටන් ගන්න බවට පත් වෙනවා. අපි දන්නවා එහෙනම් මේක සතුටින් වාසය කරන්න සුදුසු තැනක් නෙමෙයි. මේක ප්‍රමාද වෙන්න සුදුසු තැනක් නෙමෙයි. අද මට ඇස් රෝග නැති වෙන්න පුළුවන්. හැබැයි හෙට දවස වෙනකොට ඇස් රෝග ඕන තරම් මට උපදින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ ආබාධ මට එන්න පුළුවන්කම තියෙනවා. ඔබ යම් තාක් ඇස් රෝග පිළිබඳව දන්නවනම් පිනතුනේ හොඳට හිතලා බලන්න, හොඳට මෙනෙහි කරලා බලන්න, Tamanට ආදේශ කරගෙන බලන්න. ඔබ කරා එක එන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් එන වේදනාව ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තුල නම් වාසය කරන්න එච්චර හොඳ තැනක් නෙමෙයි. මේක ඉක්මවා යන්නට ඕන ඉක්මනට. ඒ වීර්ය උත්පාදනයට තමයි ආදීනව සංඥාව බලන්නේ. දැන් ආදීනව සංඥාව බලන්නේ මේකේ තියෙන දුක්ඛදායක බව සිහිපත් කරලා පීඩා සහිත බව සිහිපත් කරලා අදාන්න ඉන්න නෙමෙයි. දුකෙන් ඉන්න නෙමෙයි. බයෙන් තැති ගැනීමෙන් කොන් වෙලා ඉන්න නෙමෙයි. ඇයි ආදීනවයි බලන්නේ. එතනින් එහාට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? එහෙනම් මේ ආදීනව ගොඩක් අරගෙන සතුටු වෙනවට වඩා ආදීනව ගොඩක් අරගෙන අපි hina වෙවි ඉන්නවට වඩා අපිට කරන්න දෙයක් තියෙනවා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති කියලා හන්නේ. එතකොට කුමන නම් සිනහවක්ද? කුමන නම් හාස්‍යයක්ද? ආනන්දයක්ද? සතුටක්ද? නිච්ඡං පජ්ජලතේ සති නිරන්තරයෙන්ම ඇවිලිලා තියෙනකොට අන්ධකාරේන ඕනද්දා පදීපං ගවෙස්සත අඳුරෙන් වැහිලා ඉන්නකොට පහනක් හොයන්නේ නැද්ද කියලා අහනවා. පහනක් හොයන්න නම් අපි අඳුරේ ඉන්නේ කියලා දැනගෙන ඉන්න එපා. අඳුරේ ඉන්නේ කියලා දැනගන්න අවශ්‍ය දේ තමයි බුදුරජාණන් වහන්සේ ආදීනව සංඥාව තුළ දේශනා කරන්නේ. අඳුරක ජීවත් වෙනකොට අඳුරේ ඉන්නවා කියන එක තේරුම් ගන්න. අඳුරේ ඉන්නවා කියන එක කියලා දෙන්න තමයි අපිට මේ ආදීනව සංඥාව අපිට දේශනා කරන්නේ. එනිසා ආදීනව සංඥාව ඊටාම වැදගත් වෙනවා. ආදීනව සංඥාව ඊටාම ප්‍රායෝගිකව අපිට වැදගත් වෙන දෙයක්. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට යනකොට. එතකොට පින්නතුනේ අපිට පේනවා ඇස්වල ලෙඩ හැදෙන්න පුළුවන්කම තියනවා කියන එක. ඊට පස්සේ අපි බලනවා කන් වලට අපිට ලෙඩ හැදෙන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. සෝත රෝගෝ කියලා කියන කන්වල රෝග පීඩා ඇති වෙන්න ඕක ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙනවා. ඔය තුල සතුන්ගෙන් හානි වෙන්න පුළුවන්කම තියෙනවා. ඔය තුල නොයෙක් රෝගාබාධ හටගෙන ඔබට ඔය ජීවත් වෙන තත්ත්වය අද ජීවත් වෙන මට්ටම නැති වෙලා යන්න පුළුවන්කම තියෙන. හොඳට ආදේශ කරලා බලන්න. ඒ දේවල් හොඳට ඔබේ ජීවිතයට ආදේශ කරලා බලනකොට ඔබ කන්වල රෝග යම්තාක් දැකලා තියෙනවද? රෝහල් වල ඉන්නකොට හෝ යනකොට හරි වටපිටාව තුල හරි දකිනාහන පරිසර පද්ධතීන් තුල හරි ඔබ දැකලා තියෙනවා නම් කන්වල මිනිස්සුන්ට ලෙඩ හැදිලා සමහර විට ඔය කම් ප්‍රදේශම අයින් කරලා දාලා තියෙනවා. එතකොට මේ මොනතරම් දුකක් මේ මිනිස්සු විඳිනවද කියන එක ගැන Tamanට ආදේශ කරගෙන බලන්න. මටත් ඒක එන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවක එන්න පුළුවන්කම තියෙනවා. ඒ බඳු කයක් තමයි මේ මම මගේ කියලා පරිහරණය කරන්නේ. මම මගේ කියලා මේක තියාගෙන හිටියට පුළුවන් කමක් නැහැනේ මේක මට ඕන විදිහටවත් තියාගන්න. එච්චර ලෙඩවීමේ ධර්මය, ලෙඩවීමේ ස්වභාවයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා ඕනම මොහොතක. ඒ කියන්නේ මට අවශ්‍ය විදිහකට මේක තියාගන්න බෑ. මෙන්න මේ විදිහට පින්නතුනේ තමන්ගේ කය පිළිබඳව හොඳට බලන්න.
ඒ වගේම ගාහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, ශීර්ෂ රෝගෝ. ඉතින් දැන් අපිට ජීවිතේ අපි ජීවත් වෙනකොට අපිට එන්න පුළුවන් නොයෙක් රෝගාබාධ තියෙනවා. එතකොට ඒ අතර ඇස, කන, නාසය, දිව, කය, ශරීරය මේ දේවල් වලට ඕන තරම් දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට අමතරව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේකේ තවත් අපිට හිසේ කැක්කුම් එන්න පුළුවන්කම තියෙනවා. ශීර්ෂ රෝග, හිසේ අමාරුකම් එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කටේ අමාරු හැදෙන්න පුළුවන්, දත්වල අමාරු හැදෙන්න පුළුවන්කම තියෙනවා. අපිට තව කාශය, සාසය මේ ආදී තියෙන රෝග පීඩාවන් අපිට ඕන තරම් මේ කයට වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. හොරි දද කුෂ්ඨ මේ ආදී ඕනෑම තරම් දෙයක් මේකට වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. අද ඊටාම ස්වરૂපීව ඉන්න කෙනෙක් හෙට දවස් වෙනකොට ඊටාම දුර්වර්ණ වෙලා යන රෝගයක් හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ජීවිතේට ලෙඩ රෝග කියන එක ඕනම මොහොතක ඕනම කෙනෙක් ළඟටපත් වෙන්න පුළුවන්කම තියෙනවානේ. හරි ලස්සන කෙනෙක් කියලා අපි හිතාගෙන හිටියට මේ හැමේ මේ සිවිය කියන එක පොඩ්ඩක් ගැලවිලා යන්න විතරනේ ඕනේ. ඕජාව පිරුණු ඕජාව පෙරෙන කෙනෙක් බවට පත් වෙන්න. මේ සිවිය උඩ මට්ටම ගැලවිලා යන්න විතරයි අවශ්‍ය වෙන්නේ. නිකම් මේ තත්ත්වයටපත් වෙලා යනවා. එතකොට ඒක තමයි මේ කය ආදීනව. එච්චර ආදීනව සහිත වූවක්. ඒක වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ කෙනෙක් ඕනම කෙනෙකුට ඕන මොහොතක ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක වෙන්න පුළුවන් කියන එක අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. මේ වගේ ලෙඩ රෝග ඕන වෙලාවක වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට පෙනේ තව පිළිකා හැදිලා, අංශ භාගය හැදිලා, ඒ වගේම භගන්දරා වැනි රෝග හැදිලා, ඇදුම හැදිලා, මිනිස්සු දුක් විඳින හැටි ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. මේ කයේ ස්වභාවයත් ඒකනේ. මේ කයට ඕන වෙලාවක ඕනෑම මොහොතක ඒ වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. මේ කයට ඕනෑම මොහොතක ඕනෑම විදිහකට ඒ වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. හොරි දද කුෂ්ඨ වන හැදිලා මේ කය මහා අප්‍රසන්න තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දුගඳින් සම්පූර්ණව පිරීලා යන්න පුළුවන්කම තියෙනවා. ගෙඩි ආදී ඇවිල්ලා අර පූතිගත්ත තිස්ස හාමුදුරන්ගේ කය වගේපත් වෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට බැලුවත් බලන්න හිතෙන්නේ නැති තත්වයට ඕනම මොහොතක මේ කයපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එබඳු කයක් නේ මම මේ පෝෂණය කරන්නේ. එබඳු කයක් නේ මම කියලා මේ අල්ලගෙන ඉන්නේ. එබඳු කයක් නේ මගේ කියලා මේ හිතන්නේ. එබඳු කයක් නේ මේ පරිහරණය කරන්නේ. එබඳු කයක් නේ අරගෙන මේ හරි ආඩම්බරයෙන් අපි අරගෙන යන්නේ. මේ මම කියලා අපි ඉදිරිපත් කරන්නේ. ඔබ ටිකක් යථාර්ථවාදී පිළිබඳව බලන්න පටන් ගන්න. එහෙම බලන්න පටන් ගන්නකොට ඔබට පෙනෙයි අපි මොනතරම් නිස්සාරවත් දෙයක්ද සාරවත් දෙයක් හැටියට මේ කල්පනා කරන්න කියලා. එතකොට අපිට පෙනෙයි ජීවිතයේ ආදීනමේ කියන දේ ඕන වෙලාවක අපි කරා එන්න පුළුවන් මහ ලොකු භයානක ගොඩාක් දේවල් අපිට තියෙනවා කියන එක. ව්‍යාධි දුක කියන එක අපිට පීඩාවටපත් කරන්නට පුළුවන් ඕනම මොහොතක මේ ආදී දේවල් වලින්. ඒකක්වත් අපිට වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ පීඩාවල් අපි කරා එන්න පුළුවන්කම තියෙන ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට ඒවා අපිට නතර කරලා වළක්වලා අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. දැන් නම් මේ දේවල් වෙන්නේ නෑ කියලා. අපිට ලෙඩක් හැදෙනකොට බේත් ගන්න පුළුවන්කම තියෙන අපිට කියන්න බෑ ඒ ලෙඩ ආයෙ කවදාවත් එන්නේ නෑ කියලා. ඕන වෙලාවක ඒක ඔබ කරා එන්න පුළුවන්කම තියෙනවා. ලෙඩ රෝග ගැන කතා කරනකොට මම හිතන්නේ මේ කාලේ ඔබට අමුතුවෙන් මේ ගැන පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඔබට ඊටාම හොඳට පේනවා මේ කාලේ ලෙඩ රෝග ඇති වෙන හැටි ගැන ඊටාම හොඳට පේනවා කොහොමද මිනිස්සු ලෙඩ වෙන්නේ කියලා. කොච්චර බෙහෙත් දුන්නත් ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. ලෙඩ නිසා මැරෙන්න පුළුවන්කම තියෙනවා කියන එක ඔබට ඊටාම පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා ආදීනමේ පැත්ත මෙනෙහි කරනවා නම් මේ තරම් කාලයක් වෙන ඇත්තේ නැහැ. ඔබ ආදීනමේ දකින්න කලකිරෙන්නේ නැති එකන ගැටලුව තියෙන්නේ. හැබැයි කලකිරෙන විදිහට ආදීනමේ දකින්න. කලකිරෙනවා කියලා කියන්නේ ජීවිතේ පාවෙන එක නෙමෙයි. කලකිරෙන්නට ඕනේ ජීවිතය පිළිබඳව නෙමෙයි. ඔබ කලකිරෙන්නට ඕනේ මෙච්චර ආදීනව සහිත වූවක් මම මගේ කියලා ඉදිරිපත් කරන කෙලෙසයට කලකිරෙන්න ඕනේ.
එතකොට තමයි ඔබට හිතෙන්නේ එහෙනම් මේ කෙලෙස් දුරු කරගන්න ඕන ඔක්කොටම කලින් කියලා. මෙච්චර ආදීනව සහිත වූවකට බය වෙනකොට ඔබ මේ බය අයින් කරගන්න ක්‍රමයක් තමයි ඔබ කල්පනා කරගන්නට ඕන. එතකොට තමයි ඔබට තේරෙන්නේ අපි නිස්කාරණේ මේ කය පිළිබඳව කොච්චර බයටපත් වෙනවද, රකින්න උත්සාහවත් වෙනවද, මේවා එකක්වත් මා වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. ලෙඩ හැදෙන එක ඔබට නතර කරගන්න බෑනේ, මේ කය මගේ වුණා කියලා Tamanට පුළුවන් කමක් නෑනේ මේක ලෙඩ නොවි තියාගන්න. ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. හිසේ කැක්කුම් වෙන්න පුළුවන්, බඩේ කැක්කුම් වෙන්න පුළුවන්, දතේ කැක්කුම් වෙන්න පුළුවන්, ඕන කැක්කුමක්, ඕන අමාරුවක් ඔබට ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඕන විදිහට දැන් අද නම් මේක එන්න එපා, අද නෑ තියෙන්න ඕන කියලා මේ ජීවිතේටම මේවා නම් එන්න එපා කියලා ඔබට ඒවා නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට අවශ්‍ය හේතු ටික හැදෙනවා නම් අනිවාර්යෙන් එනවා. කර්මයේ පැත්තෙන් වෙන්න පුළුවන්, ඍතුව පැත්තෙන් වෙන්නට පුළුවන්, ඕනෑම පැත්තකින් උපනිශ්‍රේ වෙලා හේතු ටික සකස් වෙලා එනකොට ඒ බඳු ඌ රෝග පීඩාවන් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බඳු රෝගයක් අපිට ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් ගත්තොත් එහෙම වාත සමුත්ථාන ආබාධා, සෙම්ම සමුත්ථාන ආබාධා, පිත්ත සමුත්ථාන ආබාධා. එතකොට දැන් ගොඩාක් රෝගාබාධ වලට හේතුව දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කියන්නේ වාපිත් සෙම්මාදී මේ දේවල් කිපීම නිසා ඇති වෙන ලෙඩ රෝගයි කියලා. ඒකට මේ විදිහේ ලෙඩ රෝග ඕනම වෙලාවක ඔබටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ආදීනවේනේ අපි බලන්නේ. එතකොට ඔබට වඩාත්ම දැනෙන, ඔබට මේ වළක්ව ගන්න බෑ කියලා තේරෙන මේ කයේ ස්වභාවය ප්‍රකට වෙන සංඥාවන් වැඩිපුර අරගෙන ඔබ බලනකොට ඔබට ඒක වඩාත්ම ප්‍රකට වෙනවා. එතකොට කම්ම සමුත්ථාන ආබාධ, කර්මය නිසා හටගන්න ආබාධ තියෙනවා. කර්මය නිසා අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් යම් කිසි කෙනෙකුට කර්මයේ හේතුවෙන් එයා කරපු බලවත් අකුසල කර්මයක් හේතු කරගෙන එයාට ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි ජීවත් වෙනකොට අපි හොඳට ඉන්න පුළුවන්. අපි ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා අපිට පිහියකින් හරි යනලා මොනවා හරි කරොත් එහෙම අපිට ඒ නිසා අපි ලෙඩ වෙන්න පුළුවන්කම තියෙනවා. ඍතු විපර්යාසය නිසා අපිට රෝග පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. උතු පරිණාමජාබාධා කියලා කියනවා. එතකොට විෂම පරිහාරජාබාධා කියලා කියනවා. මේක විෂම පරිහාරය නිසා දැන් අද වැස්සට දෙමුණොත් ඔබට හෙට හෙම්බිරිස්සාව හැදෙනවා. එතකොට අපත්‍ය ආහාර, අපත්‍ය භෝජන ගත්තොත් එහෙම ඔබට ඒ නිසා එන දුක, ඒ නිසා එන පීඩාව ඔබට දැනෙනවා. මෙන්න මේ විදිහට අපිට විවිධ දේවල් නිසා අපිට ආබාධ එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වාපිත් සෙම්මාදී කිපීම තුළ, ඍතු වෙනස් වීම තුළ, ඊට පස්සේ විෂම පරිහාරය තුළ, උපක්‍රම කිරීම තුළ ඒ ආදී විවිධ හේතු නිසා විවිධ ප්‍රභවයන්ගෙන් අපිට ලෙඩ එන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඉවර වෙන්නේ නැති ලෙඩ තියෙනවා. විගච්ඡා පරමාරෝගා කියලා කියන බඩගින්න තමයි පරම ලෙඩ කියලා. කොච්චර කෑවත් ආයෙ බඩගින්න වෙනවා. කොච්චර වතුර බිව්වත්, ජලයේ පානය කළත් විපාසෙ නැවත ඇති වෙනවා. ඊට පස්සේ ඒක කාලා බීලා විතරක් නිකන් ඉන්න වෙන්නේ නැහැනේ, උච්චාර පස්සාව. වැසිකිලි ගැසිකිලි යන්න සිද්ධ වෙනවා. බහිස්රාවි පද්ධතිය හරහා පිට කරන්න සිද්ධ වෙනවා. මේවත් කරදරයක් නේ. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ කය පරිහරණය කරනකොට ඔබේ ජීවිතේට එන්න පුළුවන් දුක පිළිබඳව ඔබ කල්පනා කරලා මෙනෙහි කරලා බලනවා. මේ කය පරිහරණය කරනකොට මෙන්න මේ වගේ ආදීනව එන්න පුළුවන් නේද? වැඩි දුර හිතන්න ඕනේ නැහැනේ මේක උදේම නැගිටවලා දත් මැදලා මූණ හොදවලා මේක වැසිකිලි කැසිකිලි එක්කන් ගිහිල්ලා පිරිසුදු කරන්න වෙන මහන්සිය දිහාම බැලුවා ඒකම ඇති නුවණැත්තෙකුට නම් කලකිරෙන්නේ. මේක මොනතරම් උපස්ථානයක් කරනවද මේ කය මේ විදිහට අපි පවත්වාගෙන යන්න. ඒක මෙන්න මේ විදිහට පින්නතුනේ අපි කය පිළිබඳව බලනකොට, කය ආදීනවය ගැන මෙනෙහි කරනකොට අපිට මේ කය පිළිබඳව ඇලීමයි ඉංගලා යනවා. බුදුරජාණන් වහන්සේ ඇයි මේ ආදීනව සංඥාවක් දේශනා කරන්නේ? දැන් සමහරු මේ වගේ ඒවත් අරගෙන ගලපන්න හදනවා මේ අර ලෝකෝත්තර භූමියටම කෙලින්ම එකතු කරන්නට. ඒකල මේ වචන වලට පවා එක එක නිරුක්ති අර්ථකථන දෙන්න උත්සාහවත් වෙනවා. මේ සංඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක්ව මේ කෙලින්ම මේ ටිකෙන් විතරක් නිවන් දක්වන්න නෙමෙයි. එයාට මෙතන උපද්ද ගන්න මේ සංඥාව නිසා උපද්ද ගන්න කලකිරීම හේතු කරගෙන යාව නිවනට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒක නැහැ කියන්නේ.
මේ ටිකෙන් විතරක් නිවන්න කියන දේ බලාපොරොත්තු වෙන්නේ. ඒකට ආර්ය මාර්ගයට එයා ප්‍රවේශ වෙන්නට නම් ඒ සම්මා දිට්ඨිය මූලික කරගෙන තමයි යා මේක වඩන්නේ. ඒකට එයා ආදීනවේ බලනවා. ආදීනවේ ගැන බලන්නේ යා මේ පිළිබඳව තියෙන සුභ සංඥාව, සුඛ සංඥාව අයින් කරගන්න අවශ්‍ය නිසා. එයා කයේ කලකිරුණෙක් කොට වාසය කරනවා. මේ විදිහේ කයක් උරුම කරගෙන මේ කය රකින්නට වඩා එයා බොහොම කැමැත්තෙන් කරනවා නිවන් දකින්නට උත්සාහවත් වෙන එක. අර චක්ඛූනි හායන්ති මමායිතානි කියලා කියන්නේ. සෝතේ වහායන්ති තථාහි දේහෝ. මේ ඇස් නැති වෙලා යනවා, කන් නැති වෙලා යනවා, එසේම මේ කයත් විනාශයටපත් වෙනවා කියලා. මේ ඇස් නැසුණාවේ කියලා චක්කුබාලතරුණ වහන්සේ භාවනා කරනවා, වීර්යය කරනවා. ඇයි? දැක්කා ආදීනවේ මෙච්චර ප්‍රධානයි කියලා. ඒ නිසා ඔබ සිද්ධ කරගත යුතු වෙන්නේ මේ ආදීනව සංඥාව ප්‍රධාන කරගත යුතුයි. ආදීනව සංඥාව ප්‍රගුණ කළ යුතුයි නිරන්තරයෙන්ම ඔබේ ජීවිතය තුළ. ඉතින් මේ විදිහට අද දවසේදී ආදීනව සංඥාව නිස්සිත කරගෙන ධර්ම ශ්‍රවණය කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරිලෝ යන්නට යෙදුණු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් අපි අනුමෝදන් කරනවා. සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම පෙරවන් සරණයි. සමාජ සංගායනා